කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට. පින්වත්නි, හොඳ නොහොඳ නුවණැසින් විමසා බලා කටයුතු කරන්නට හැකිවන වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරගෙන අදත් අපට අවසරයි ආරම්භ කරන්නට ප්‍රඥාව ඔබේ ජීවිතයට කැන්දන කතංසු ලබතේ පඤ්ඤං සජීව කතිකාමය වැඩසටහන. අද දවසේදීත් අප සුපුරුදු පරිද්දෙන්ම සූත්‍රාන්ත දේශනාවන් එකිනෙකට ගෙනහැර දක්වමින් එහි අරුත නිරුත පැහැදිලි කර දෙන මේ වැඩසටහන අරුත් සම්පන්න කරන්නට අප සියලු දෙනා කෙරෙහිම ඊ타ම කරුණාවෙන් මෛත්‍රී පූර්වකව මේ බුද්ධ මන්දිරය වෙත වැඩමවා වදාළ වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ නම් වූ මහා ධර්ම මධ්‍යස්ථානයේහි නියමුවාණන් වහන්සේ නොයසේනම් කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ නාලිකාව නම් වූ සුවහසක් බොදු දනන්ගේ හිතසුව සදන ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනිය, ඒ වගේම ජාතියේ බෞද්ධ නාලිකාවෙහි නිර්මාතෘවර වූ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ එකම ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ විදිහට කටයුතු කරන වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලයේ සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප දොහොත් මුදුනත් හිතබා ඊ타ම ගෞරවයෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අප පසුගිය සඳුදා දවසේ සාකච්ඡා කළා සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අපුත්තක වග්ගයේ සඳහන් පඨම සංගාම සූත්‍රය. අද එහි ඊළඟ කොටස එහෙම නැත්නම් මීළඟ සූත්‍ර දේශනාව අප සාකච්ඡා කරනවා. පිළිවෙලින් යන සූත්‍ර දේශනාවන් ගත් කල සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අපුත්තක වග්ගයේ ဒုတိ ය සංගාම සූත්‍රය තමයි අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ. නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පළමුවෙන්ම ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප ආරාධනා කරනවා. අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් මේ සූත්‍ර දේශනාව පළමුවෙන්ම හඳුන්වා දෙන ලෙසට අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්තුනි. අපි ගියවර සාකච්ඡා කළේ සංගාම සූත්‍ර අතරින් පඨම සංගාම සූත්‍රය. එහෙමයි. ඒතර අපි අද කතා කරන්නේ ඊළඟ සූත්‍ර දේශනාව ဒုတိ ය සංගාම සූත්‍රය. සංගාම කියලා කියන්නේ යුද්ධයට. එහෙමයි. සංග්‍රාමය කියලා අපි කියන්නේ. ඉතින් මේ ဒုတိ ය සංගාම කියලා කියන නමෙන් හඳුන්වන්න හේතුව තමයි දැන් පෙර සූත්‍ර දේශනාව තුළ සඳහන් වුණා අජාසත් රජුරුවයි ඒ වගේම කොසල් රජුරුවයි පළමුවෙන්ම ප්‍රථම යුද්ධය පැවතුණා. එහෙමයි. ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කළේ අජාසත් රජුරුව. ඉතින් ඊළඟට කොසල් රජුරුව අතහැරියේ නෑ. දෙවෙනි වතාවට යුද්ධය ප්‍රකාශ කළා අජාසත් රජුරුවත් එක්ක මුහුණට මුහුණලා ඒ විදිහට සටන් කරන්නට. ඉතින් ඒ ဒုတိ ය සංගාමය නැත්තම් දෙවෙනි යුද්ධය නමින් තමයි මේ සූත්‍ර දේශනාව මේ විදිහට හඳුන්වලා තියෙන සහන. නායක ස්වාමීන් වහන්සේ මේ විදිහට දෙවන වතාවටත් යුද්ධය ප්‍රකාශ කරන්නේ කවුද? මේ යුද්ධයට මුහුණ දෙන්න අභියෝග කරන්නේ කවුද? අන්න එතනින් අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු. ඔව් සහන්, දැන් මෙතන පළමුවෙන්ම යුද්ධය ප්‍රකාශ කරන්නේ කොසල් රජුරෝ. ඒකට හේතුව තමයි දැන් පළමු යුද්ධයෙන් පරාජයටපත් වුණා කොසල් රජුරෝ. එහෙමයි. ඒ වගේම තමයි යම්කිසි රාජ්‍යයක් පවත්වනකොට ඒ රාජ්‍ය තුල අත්දැකීම් කියලා කියන ඒවා ඊටම වැදගත්. එහෙමයි. ඉතින් රාජ්‍ය පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ුත් ඒ වගේම යුද ශිල්ප පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ුත්
වැඩි ශක්තියක් බලයක් සහ අත්දැකීමක් තියෙනට ඕනේ කොසොල් රජුරවන්ට. ඉතින් කොසොල් රජුර කල්පනා කරා මම මේ ඊතරම්ම වයසින් මුහුකුරාගේ නැති රජ කෙනෙකුට තරුණ රජ කෙනෙකුට කොහොමද මම පරාජයට පත් වෙන්නේ? එහෙමයි. ඉතින් ඒ නිසා විවිධ රාජ්‍ය වලින් සහ ඒ වගේම තමන්ගේ බිසෝවරුන්ගෙන් ඊළඟට අමාත්‍ය මණ්ඩලයෙන් ඊළඟට රටවැසියන්ගෙන් ඒ විදිහට යම් කිසි විදිහක අපහාසයක් ඊළඟට යම් කිසි මදිපුංචිකමක් රජුරවන්ට එල්ල වුණා. ඉතින් ඒ නිසාම තමයි කොසොල් රජතුමා කල්පනා කළේ කොහොම හරි මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ඕන කියලා. ඒ වගේම තමයි මේ යුද්ධයේ මේ විදිහට ජයග්‍රහණය කිරීමේදී ප්‍රකාශ කිරීමේදී කල්පනා කළා මුලින්ම ආයේ නැවත දෙතුන් වතාවකට ඊළඟ තුන්වෙනි හතරවෙනි වතාවට යුද්ධය පවතින්න බෑ. මේක තමයි අවසාන අවස්ථාව. මේක තමයි අවසාන යුද්ධය. එහෙමයි. ඉතින් අවසාන යුද්ධය කොහොමද කරන්න කියලා ඉතා සැලසුම් සහගතව තමයි මේ යුද්ධය මේ සැලසුම් කරේ සහ ඒවට උපදෙස් ලබා ගත්තේ. ඒ වගේම තමන්ගේද යුදමය ඥානය උපයෝගී කරගෙන කොහොම හරි මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට ඕනේ කියලා පළමුවෙන්ම යුද්ධය ප්‍රකාශ කළේ පසේනදී කොසොල් රජතුමා. නායක ස්වාමීන් වහන්සේ අර කතාවට කියනවානේ කොකාට වාරයක් එනවා නම් තිත්යටත් වාරයක් තියෙනවා කියලා. අන්න ඒ වගේද කියලාත් හිතෙනවා මේ සූත්‍ර දේශනාව විග්‍රහ කරගෙන යද්දී අපිට අවසානයේදී හරියාකාරයෙන් වැටහෙවි කොයි විදිහටද මෙහි ජය පරාජය තීරණය වුණේ කියන කාරණාව. නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට අනුකූලව පෙර පැවති යුද්ධයට වඩා මේ යුද්ධයේ තිබුණු වෙනස මොන වගේද? ඔව් සහන් අපි දැන් සූත්‍ර දේශනාව දෙසට බලනකොට පළමුවෙන් සඳහන් වෙනවා එකල්හි මගධේශ්වර වූ වේදේහ පුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරංග සෙනග සරසාගෙන පසේ නදී කොසොල් රජුට යුද්ධය විරුද්ධව කසීගම කරා ඉදිරියට ගියේය. එතකොට මේ කසීගම ඒ ගම වෙනුවෙන් සටන් කරේ නේ නායක සයනස් පෙර. ඔව් සහන්. ඊළඟට පසේ නදී කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසත්තු රජු තෙමේ සිවුරංග සෙනග සරසාගෙන මට විරුද්ධව කසීගම කරා ඉදිරියට පැමිණෙන්නේ යයි ඇසීය. එතකොට ආරංචි වුණා අජාසත් රජුරවන්ට දැන් කොසොල් රජතුමා මේ විදිහට ආයුධ සන්නද්ධව සහ සිවුරංග සේනාවත් එක්ක එනවා කියලා. එහෙමයි. ඉක්බිති පසේ නදී කොසොල් රජ තෙමේ සිවුරංග සෙනග සරසාගෙන මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසත්තු රජුරන්ට විරුද්ධව කසීගම කරා ඉදිරියට ගියේය. කල්හි මගධාධිපති වූ වේදේහි පුත්‍ර අජාසත්තු රජුරු තෙමේද පසේ නදී කොසොල් රජ තෙමේද යුද කළහ. ඒ යුද්ධෙහිදී පසේ නදී කොසොල් රජ තෙමේ මගධාධිපති වූ වේදේහි පුත්‍ර අජාසත්තු රජුරු පෙරදෙවීය. ඒතර පරාජයට පත් වුණා. ජීවග්‍රහයෙන්ද ඕ අල්ලා ගත්තේ. ඒක තමයි වැදගත්ම කාරණේ. අජාසත් රජුරවන්ට හෙල්ලෙන්නවත් තිබුණේ නැහැ. කොහොම හරි දැන් ජීවග්‍රහයෙන්ම අල්ලගත්තා. එහෙමයි. ඒකල්ලි පසේ නදී කොසොල් රජහට මේ අදහස වුණා. මගධේශ්වර වූ වේදේහි පුත්‍ර තෙමේ වේදේහි පුත්‍ර අජාසත් රජු තෙමේ කිසිසේත් ද්‍රෝහ නොකරන මට ද්‍රෝහ කෙරෙයි. ඒ කියන්නේ මම ද්‍රෝහි කළේ නැහැ. එහෙමයි. කිසිම ද්‍රෝහිකමක් මං කළේ නැහැ. නමුත් මට අජාසත් රජු ද්‍රෝහිකමක් කළා. ඒ වගේම එකදුදු උවත් මාගේ බෑනනෝ වෙති. ඒ වුණාට මගේ බෑනා. මම මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසත් රජුගේ සියලු ඇත්සෙනග පැහැරගෙන සියලු අස්සෙනග පැහැරගෙන
සියලු රිය සෙනඟ පැහැරගෙන සියලු පාබල සෙනඟ පැහැරගෙන ඔහු ජීවත් වන්නහුම මුදා හරන්නෙමෙයි නම් මැනවෙයි කියයි. එතකොට කල්පනා කළා මේ සියලුම දෙනා කියන්නේ සිවුරංග සෙනඟම තමන්ගේ වසඟයකට ගත්තා. එහෙමයි. තමන්ගේ වසඟයට යටත් කරගත්තා. සම්පූර්ණයෙන් යටත් කරගත්තා. එහෙම යටත් කරගෙන කල්පනා කළා මම ජීවග්‍රහයෙන් අජාසත් රජුව අල්ලගෙන මං රජුව විතරක් මුදා හරිනවා. හොඳ අදහසක් නේ. එහෙමයි. නේද? මානුෂීය අදහසක්. මානුෂීය අදහසක් නේ. එතකොට ඒ අදහස උනේ හේතුව මොකද? තමන්ගේ බෑනනුවන් නිසා. බෑනනුවන් නිසා. ඉක්බිති පසේනදී කොසල් රජතුමේ මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසතු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැරගෙන මේ සිවුරංග සෙනඟම පැහැරගෙන ඊළඟට රජුරෝ අජාසත රජුරෝ තනියම ඒ රාජ්‍යයට නැවත මුදා හැරියා. ලොකු පාඩමක් නේද එතකොට? එහෙමයි. නේද? දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ලොකු දුකකටපත් කිරීමක් සහ මානසිකව සහ ඒ වගේම යුදමය වශයෙන් විශාල පරාජයකට පත් කිරීමක් තමයි ජීවග්‍රහයෙන් අල්ල ගන්නවා කියලා කියන්නේ. එහෙමයි. તો සාමාන්‍ය කෙනෙක් ඇත්තටම ජීවිතේ නැති කරලා විනාශ කරලා මේ තමන් ග්‍රහණයට එහෙම නැත්නම් යුද්ධේ දිනන්න පුළුවන්. එහෙමයි. එහෙම යුද්ධයක් දිනනවට වඩා යුදමේ ජයග්‍රහණය කියලා කියන්නේ ජීවග්‍රහණයෙම අල්ලගන්න එක. එහෙමයි. ඉතින් දැන් අපි දන්නවනේ දැන් ඒ යුද්ධයක් පවතින අවස්ථාවකදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා නම් ඒ අය යම් කිසි විදිහකින් මේ යටත් වෙන්න උත්සාහ කරනවානේ. අපි කියන්නේ අත් උස්සගෙන ඉන්න පුළුවන් නේද? අත් ඔසවගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ධන බිම තියන්න පුළුවන්. ඒ වගේ තියෙනවනේ එක එක ක්‍රම තියෙනවනේ ඒ විදිහට යටත් වෙන ක්‍රම. ඉතින් සමහරලාට ඒ අයගේ දජය පහත හෙලන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් වෙනත් දජයක් ඔසවන්න පුළුවන්. අපි දැන් කියන්නේ අපේ යුද්ධය පැවතිච්ච කාලේ සුදු කොඩි ඔසවගෙන ආවා කියලා නේද? අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ විදිහට බලනකොට අජාසත් රජුරෝ විශාල පරාජයක් ලැබුවේ ජීවග්‍රහයෙන්ම අල්ලගෙන නැවත මුදා හැරියා. එතකොට සමහර වෙලාවට දැන් තවත් පැත්තකින් ඒ අල්ලගත්ත කෙනාට සහන් දාන්න පුළුවන් කූඩුවක දාන්න පුළුවන් එහෙමයි. නේද? කාලයක් ඇයි මට මෙහෙම කළේ? හිර කරලා තියාගන්න. හිර කරලා තියන්න පුළුවන්. නේද? සමහරලාට ආහාර පාන හිඟ කරලා ඒ වගේ යම් කිසි සුළු දඬුවමක් ලබා දීලා ඒ විදිහට හඳවගෙන ඉන්න තිබුණා. අජාසත් රජුරු පිය රජතුමාට කරපු දේවල්ම කරන්නත් තිබ්බා. එහෙම කරන්නත් තිබුණා. නමුත් එහෙම කළේ නෑ කොසල් රජතුමා සම්පූර්ණයෙන්ම මේ විදිහට මේ ජීවග්‍රහයෙන්ම අල්ලගෙන නැවත ඒ රාජ්‍යයට මුදා හැරියා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ මානුෂීය හැඟීමකින් යුද්ධ කරන්න කොසල් රජුරවන්ට තියෙන්න ඕනේ අර සංවේදී හදවතක්. ඉතින් මේ වගේ යුද්ධයක් කරන්න මේ වගේ ජයග්‍රහණයක් ලබන්න මේ දෙවන සංග්‍රාමයට උපදෙස් ලැබුණේ කාගෙන්ද? ඔව් සහන් දැන් මේකට උපදෙස් ලැබිච්ච ආකාරය පැහැදිලි වෙනවා මේ අටුවා දේශනාව තුළ. එහෙමයි. දැන් මේ පෙළේ සඳහන් වෙලා නැහැ කොහොමද මේ කොසල් රජුරෝ උපදෙස් ලබා ගත්තේ කාගෙන්ද උපදෙස් ලබා ගත්තේ කියන කාරණය. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා මේ ගොඩාක් බුද්ධිමත් කියනවනේ මල්ලිකා දේවිය. එහෙමයි. නේද? කෝසල මල්ලිකා හරි බුද්ධිමත් කෙනෙක්. එහෙමයි. ඒ නිසා තමයි අසද්දුස දානේ පවා රජුරවන්ට දෙන්න පුළුවන්කම ලැබුණේ. පූජා කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේ බොහොම ඥානවන්ත කෙනෙක්. ඉතින් මල්ලිකා දේවියගේ උපදෙස් ලැබුණයි කියලා කියනවා. ඉතින් මේ අටුවාවේ තියෙනවා තවත් කතාවක්. ඒ කතාව තමයි මෙතෙන් සඳහන් වෙනවා පරාජයෙහිදී ගැරහීමටපත් වූයේ. දැන් කලින් පළවෙනි යුද්ධයේදී කොසල් රජතුමා විශාල වශයෙන් ගැරහීමටපත් වුණා.
ඒ කියන්නේ ඔච්චර දක්ෂ කෙනෙක් කොහොමද අර තරුණ ඒ විදිහට කෙනෙකුට පරාජයටපත් උනේ. එහෙමයි. තරුණ කෙනාට ජවයේ තියෙන්න පුළුවන් නේද? සවිශක්තිය තියෙන්න පුළුවන්. එහෙමයි. නමුත් අත්දැකීම් බහුලව තියෙන්නේ අජාසත් රජුන් මේ කොසල් රජතුමාටනේ. එහෙමයි. ඉතින් ඇයි සමහරලාට දැන් ඒ මොන යුද උපක්‍රම විදිහට උපක්‍රම භාවිතා කරත් කොසල් රජතුමා පරාජයටපත් වුණා. ඒ නිසා විශාල වශයෙන් ගැරහීමටපත් වුණා. එහෙමයි. ඉතින් තැන් තැන් වල කියනකොට ඇත්තටම ලැජ්ජාවටපත් වෙනවනේ. ඒ නිසා ඒ ස්වභාවයටපත් වුණා කොසල් රජතුමා. ආරාමයට ගොස් ඊළඟට මෙහෙම කතාවක් කියනවා. ආරාමයට ගොස් භික්ෂූන්ගේ කතා සල්ලාපයේ අසවැයි රාත්‍රී භාගයේදී බුද්ධ රක්ඛිත නම් මහලුවේ පැවිදි වූවකු විසින් මහලුව පැවිදි වූ ධම්මරක්ඛිත හට ඉඳින් රජතුමා මේ උපායෝදා යොදා යන්නේ නම් යලි ජයගන්නේ යයි කියන ලද ජයකාරණය අසා විරුද්ධව ඉදිරියට ගියේය. දැන් කාගෙන්ද මේ උපදේශ ලැබිලා තියෙන්නේ? ඒක උපක්‍රමයක් නෙකලේ නේද? දැන් විශේෂයෙන්ම කොසල් රජතුමා නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේ ආශ්‍රය කරන නිසා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිලා භාග්‍යතුන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න නිසා අනුශාසනා ලබා ගන්න නිසා කල්පනා කළා මේ යුද්ධය පිළිබඳව වැඩිපුරම කතා වෙන්නේ ගමේ අයට වඩා භික්ෂුන් වහන්සේලා අතර. භික්ෂුන් වහන්සේලා අතර. එහෙමයි. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාගෙන්ම ඒ විදිහට ලැබෙන්න පුළුවන් මේකට උපදේශයක්. එහෙමයි. දැන් කෙලින් ගිහිල්ලා අහන්න බෑනේ. භික්ෂුන් වහන්සේලාගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න බෑ යුද්ධය කරන්නේ කොහොමද? ඒක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න බෑ. ඒක අකපැදයක් කියලා. එහෙමයි. දැන් කවුදනේ මට ඔබ වහන්සේ සඳහන් කරද්දි මතක් වෙන්නේ දැන් ක්‍රීඩා තරගයක් ගත්තාම ඔන්න අපේ කණ්ඩායම ක්‍රීඩා කරද්දි අපි මෙහි ඉඳන් හිතනවා මෙන්න මේ විදිහට සැලසුම් කරා නම් මෙන්න මේ විදිහට මුලින් පන්දුවට පහර දුන්නා නම් අන්න ඒ විදිය හොඳයි කියලා. අන්න ඒ වගේ අදහස් කීපයක් නේද ඔය ස්වාමීන් වහන්සේලා අතරත් ඒ කාලේ ඔය යුද්ධයට අනුගතව පැවතුනේ. ඔව් සහන්. ඇත්තටම දැන් අතීතයේ ලංකාවෙත් දැන් ඉදිරියට ගමන් කරලා තියෙන මහරහතන් වහන්සේලානේ. එහෙමයි. නේද? මහරහතන් වහන්සේලා පවා දුටුගැමුණු රජුරෝ ඒ විදිහට වගේම තවත් රජවරු යුද ජයග්‍රහණයන් ලබා ගන්නකොට ආශිර්වාද ළඟා කරගත්තනේ. එහෙමයි. නේද? ඒ වගේම වර්තමානයේත් එහෙමයි මේ යුද්ධයේ දිනන්නත් විශේෂයෙන්ම ලංකාවේ 30 වසරක් තිස්සේ පැවති යුද්ධයේ දිනා ගැනීමටත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මානුෂික මෙහෙයුම සඳහා ලැබුණා. එහෙමයි. මානුෂික මෙහෙයුම සඳහා නේද? එහෙමයි. ඒ වගේ දැන් මේක මානුෂික මෙහෙයුමක්. මානුෂික මෙහෙයුමක් කියලා කියන්නේ දැන් ඒ කියන්නේ කොසල් රජතුමා කොයි වෙලාවකවත් කල්පනා කරේ නැහැ මට කොච්චර ද්‍රෝහිකම් කරත් මම මගේ බෑනනුවන් කියලා හිතලා තමයි මම මේ යුද්ධ කරන්නේ. ඒකට මානසික මෙහෙයුමක්නේ. ඉතින් ඒ නිසා කල්පනා කළා මේකෙන් උපදෙස් ලබා ගන්න භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ කියලා. ඉතින් කෙලින්ම ගිහිල්ලා ඇහුවේ නෑ මේකට යවනවා චරපුරුෂයෝ. ඒ කියන්නේ ඒ අතර දැන් සමහරලාට භික්ෂුන් වහන්සේලාගේ වේශයම ලබා ගන්නත් පුළුවන්. එහෙමයි. එහෙම ඒ අතරට ගිහිල්ලා. ඉතින් මේ බලනකොට මේ ස්වාමීන් වහන්සේලා දෙනම අතර වෙනසක් තියෙනවා. දැන් මෙතන අටුවා සඳහන් වන ආකාරයට ආරාමයට ගොස් භික්ෂුන්ගේ කතා සල්ලාපයේ අසව රාත්‍රී භාගයේදී බුද්ධ රක්ඛිත නම් මහලුවේ පැවිදි වූවකු. එතකොට මේ තරුණ භික්ෂුන් වහන්සේලා නෙවෙයි මේ කතා වෙන්නේ. එහෙමයි. වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා. වයෝවෘද්ධත්වයට පත් වෙලා පැවිදි භූමියටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර තමයි දැන් මේ සාකච්ඡාව. අත්දැකීම් තියෙන ස්වාමීන් වහන්සේ. අන්න හරි. එහෙමයි. දැන් සහන ගොඩක් වෙලාවට දැන් අපි අතරත් ඒ ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනකොට එහෙමනේ. ගොඩාක් ඉතින් කතාවට බර වෙන්නේ. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලානේ. නේද? ගොඩාක් කතා ප්‍රවෘත්ති තියෙනවනේ. යාගේ අත්දැකීමත් එක්ක. එහෙමයි. ඉතින් ඒ නිසා
ඇතරම් භාවනාවට ගියත් එහෙමයි. භාවනාවකට භාවනා මධ්‍යස්ථානයකට හරි ඒ වගේ අවස්ථාවකට ගියත් වැඩිපුරම කතා කරන්නේ ඒ අත්දැකීම් බහුල අය. පරිණත ස්වාමීන් වහන්සේ. පරිණතයි. දැන් පරිණතයි කියලා කියන්නේ ඇත්තටම මේ සමහරලාට පැවිද්ද පිළිබඳව පරිණත බවක් නැහැ. එහෙමයි. ගිහි ජීවිතයේ අත්දැකීම් තියෙනවා. එහෙමයි. සමාජ පරිසරය පිළිබඳව අත්දැකීමක් තියෙනවා. එහෙමයි. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා ගත්තාම අතීතයේ යුද්ධේ පැවතුණු ආකාරය පිළිබඳව නේද? එහෙමයි. එතකොට කොහොමද සේනා සංවිධානය කළේ? ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාම දන්නවා විශේෂයෙන්ම ඒ සමාජය අතරින් එහෙම නැත්නම් ඒ ගමෙන්ම පිරිසක්නේ සිවුරංග සෙනගට එකතු වෙන්නේ. එහෙමයි. නේද? පාබල සෙනගට විශේෂයෙන් එකතු වෙන්නේ. එහෙමයි. ආන්නේ නිසා මේ යුද අත්දැකීම පිළිබඳව මේ දෙන්න දන්නවා. හොඳටම දන්නවා. ඒ දන්න නිසා තමයි ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නම කතා බහ කරගත්තේ මේ යුද්ධේ තියන්න නම් මොකද්ද කරන්න ඕනේ. එහෙම කතා කර ඉන්නකොට හොඳ උපදේශයක් ලැබුණා. ඒ හොඳම උපදේශය ලැබුණාට පස්සේ ඒ බව සැලකලා කොසල් රජතුමාට. කොසල් රජතුමා හොඳට මේ සැලසුම් කරලා මේ යුද ජයග්‍රහණය ලබාගත් බව සඳහන් වෙනවා. එතකොට මේ යුද උපදේශ එහෙම නැත්නම් ලැබුණේ ඒ භික්ෂුන් වහන්සේලා මතක් කළේ නෑනේ සහන්. විශේෂයෙන්ම දැන් මෙතන හිටපු මෙතන කවුද අහගෙන ඉන්නේ? එහෙම කෙනෙක් ඇවිල්ලා අහගෙන ඉන්නවද? එහෙමයි. එහෙම තොරතුරු දන්නේ නෑනේ. කෙලින්ම රජුරවන්ට මතක් කළෙත් නෑනේ මේ විදිහට කළොත් හොඳයි කියලා. එහෙමයි. ඒක ඇත්තටම භික්ෂුන් වහන්සේලාට සුදුසු දෙයක් නෙවෙයිනේ. එහෙමයි. නේද? මේ විදිහට යුද්ධ කරන්න කියලා උපදෙස් දෙන්න බැහැනේ. එහෙමයි. ඒ නිසා නමුත් කතා කරගත්තේ මෙහෙම කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි නේද කියලා. එහෙමයි. ඉතින් අන්නේව කොහොම හරි කොසල් රජතුමාට මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට උපදෙස් ලැබුණේ ඇත්තටම මානසික මෙහෙයුමට උපදෙස් ලැබුණේ භික්ෂුන් වහන්සේලාගෙන්. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ අතීතයේ ඉඳන් ගත් කල මේ ඕනෑම යුද්ධයකට ජයක් ලබන්න නම් මේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාදයේ උපදෙස් දිහා බැලුවාම අපි දන්නවා එදා කුඩාපොළ රාහුල හාමුදුරුවෝ, ඒ වගේම වල්පොළ රාහුල හාමුදුරුවෝ, කවි අවිය කරගත්ත එස් මහින්ද හාමුදුරුවෝ වැනි උදාරතර යතීන්ද්‍රයාණන් වහන්සේලාගේ භූමිකාවත් අන්න ඒ වගේ. මේ මහා සංඝරත්නය තමයි ඉදිරියට ඇවිල්ලා පෙරට ඇවිල්ලා සමහර අවස්ථාවල ඔබ වහන්සේ කියනවා වගේ අර සමහර වෙලාවට ඍජුවම උපදෙස් දෙන්න බැරි වුණත් වක්‍රානුකූලව හරි මේ දේවල් වලට යොමු වෙලා මේ නිසි උපදෙස් ලබා දීලා තමන්ගේ මව්බිම ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් ඒ රාජ්‍ය රැක ගන්න තමයි මහා සංඝරත්නයේ උරදුන්නේ. ඉතින් ඒ පිළිබඳව නැවත අපට සිහිපත් වෙනවා. නායක ස්වාමීන් වහන්සේ මේ සියල්ල අවසානයේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ගාථාවක් දේශනා කරමින් මේ දෙදෙනාගේම අඩුපාඩු පිළිබඳව බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. අපි කැමති ඒ ගැන දැනගන්න සත්‍ය වශයෙන්ම අර පහුගිය සවුන්ද දවසේ අපි කතා කළා වගේ මේක ඇත්තටම ජයග්‍රහණයක්ද කියන කාරණාවට අපි ප්‍රවිෂ්ඨ වෙමු අවසානයේදී. අවසාන දැන් භාග්‍යතුන් වහන්සේ මේ බව දැනගන්නේ භික්ෂුන් වහන්සේලාගෙන්නේ. එහෙමයි. අර පෙර වගේම තමයි. මෙහෙම සඳහන් වන සූත්‍ර දේශනාව තුළ ඉබ්බිති බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරවාගෙන සිවුරු හැඳ පෙරවගෙන සවැත් නුවරට පිඬු පිනිස පිවිසියහ. සවැත් නුවර පිඬු පිනිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසකුහුන්හ. එකත් පසකුහුන් ඒ භික්ෂූහු භාග්‍යතුන් වහන්සේට මේ සැලකලහ. දැන් ওই කතාව මතක් කරනවා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ මෙහි මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසතු රජු තෙමේ සිවුරංග සෙනග සරසාගෙන පසේ නදී කොසල් රජුට විරුද්ධව යුද පිනිස කසීගම කරා ඉදිරියට ගියේය. භාග්‍යතුන් වහන්සේ පසේ නදී කොසල් රජු තෙමේ කසීගම කරා ඉදිරියට පැමිණේ යයි ඇසීය. දැන් දෙන්නම මේ විදිහට යුද්ධයට කසීගමට එකතු වෙනවා. ඉක්බිති පසේ නදී කොසල් රජු තෙමේ සිවුරංග සෙනග සරසාගෙන මගධාධිපති වේදේහි පුත්‍ර අජාසතු රජුට යුද පිනිස
කසීගම කරා ඉදිරියට ගියේ. භාග්‍යතුන් වහන්සේ ඉක්බිති මේ විදිහට මේ යුද්ධයට ගිහිල්ලා ඒ යුද්ධයේදී පසේ නදී කොසල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහි පුත්‍ර අජාසත් රජුරෝ පැරදවිය. ඔහු ජීවග්‍රහණයෙන්ම අල්ලාගත්තේ කියලා මේ කතාව භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඉක්බිති පසේ නදී කොසල් රජහට මේ අදහස විය. මගධාධිපති වේදේහි පුත්‍ර මේ අජාසත් රජතෙමේ කිසිසේක් ද්‍රෝහ නොකරන්නාහු මට ද්‍රෝහ නොකරේ. එතෙකුදු උවත් මාගේ බෑණනෝ වෙති. මම මගධේශ්වර වේදේහි පුත්‍ර අජාසත් රජුගේ සියලු ඇත්සෙනග පැහැරගෙන සියලු අස්සෙනග පැහැරගෙන, එතකොට ඇතුන් සහ අස්වැයන් පැහැරගෙන, සියලු රියසෙනග පැහැරගෙන, ඒතර රත ටික ඔක්කොම අල්ලගෙන, සියලු පාබල සෙනග පැහැරගෙන සම්පූර්ණයෙන්ම මේ පාබල සෙනග පැහැරගත්තා. එහෙම පැහැරගෙන ඔහු ජීවග්‍රහණයෙන්ම අල්ලගෙන නැවත මුදා හැරියා කියලා කියනවා. එතකොට මේ විදිහට එහෙම කරනවා නම් හොඳයි කියලා රජුරු හිතුවා කියලා. රජුරු මෙහෙම හිතුවා කියලා ඒ විදිහට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. එහෙම කරලා සම්පූර්ණයෙන්ම යුද ජයග්‍රහණය කළා, මුදා හැරියා කියලා මේ කතාව සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කළා. ඉතින් මේ බලනකොට දැන් අපිට සාමාන්‍යයෙන් කෙනෙක් අහන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ මේ තොරතුරු දන්නේ නැද්ද කියලා. නේද? භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කියලා කියන සියලුම දේ දන්නවා කියලා කියන එක. එහෙමයි. ඒ අතීතය ගැනත් දන්නවා, වර්තමානයේ ගැනත් දන්නවා, අනාගතයේ සිද්ධ වෙන සියලුම සිදුවීම් දන්නවා. කෙනෙක් ගත්තාම ඒ කෙනාගේ සම්පූර්ණ කර්මානුරූප ස්වභාවය සැප දුක විඳින්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සම්පූර්ණම තොරතුරු දන්නවා. මේ ආත්මය පමණක් නෙවෙයි ආත්ම ගානක් ඉදිරියට ආත්ම ගණනක්. එතකොට සාමාන්‍යයෙන් දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියලා කියනවනේ. මේ පෙර ආත්මභාවයන් දකින ඥානෙ. එහෙම. දැන් රහතන් වහන්සේ නමක් නැත්තම් අනාගාමී බුදුමන් වහන්සේ නමක් හරි ඒ විදිහට මේ පෙර ආත්ම භාවයන් දකින ඥානෙ ලබා ගත්තාම ආත්ම 40000ක් තමයි බලන්න පුළුවන්. එහෙමයි. ඒතර ඉදිරියටත් 40000ක් බලන්න පුළුවන්. නේද? ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේලාට වගේ ඊට වඩා බලන්න පුළුවන්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේට අනන්ත සංසාරේ දකින්න පුළුවන්. සීමාවක් නැහැ. එහෙමයි. නේද? අනන්ත සංසාරේ දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉදිරියට මොකද්ද වෙන්නේ? ඊළඟට දැන් අතීතයේ මොකද වුනේ? මේ යුද්ධේ පැවතුනේ කොහොමද? ඊළඟට විශේෂයෙන්ම කොසල් රජතුමාගේ අදහස උනේ මොකක්ද? ඊළඟට අජාසත් රජුගේ හිතේ තිබුණේ මොනවද? නේද? මේ අදහස් සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ පෙර දකිනවා. එහෙමයි. පෙර දැක්කට එහෙම දැක්කට දැන් භාග්‍යවතුන් වහන්සේට ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ සියල්ලම අවබෝධ කරගෙන ස්වයං ඥානෙ. එහෙමයි නේද? තමන්ගේම ඥාණයෙන් සියල්ලම අවබෝධ කරගත්තට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ සියලුම සත්වයන්ට, මිනිස්යන්ට, දෙවියන්ට, දුකින් පෙළෙන සත්වයන්ට මේ කාරණා පැහැදිලි කරලා දෙන එක. නේ ලෝකේ සත්‍ය කියලා කියන එක අවබෝධ කරලා දෙන්නේ. එහෙමයි. එතකොට යම් කිසි විදිහකින් ඒ අයගෙම ඒ දුකටපත් වෙලා ඉන්න අයගෙම අත්දැකීමක් විදියට ඒ කරුණ ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් දුක දන්න කෙනාට තමයි දුක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නේද? නැත්තම් භාග්‍යතුන් වහන්සේට මතක් කරන්න තිබුණානේ. දැන් භික්ෂුන් වහන්සේලා නීතිපතාම දිනපතාම ධම්සභා මණ්ඩපයේට වැඩම කරනවා, රැස් වෙනවා. අද මෙහෙම දෙයක් වුණා නේද කියලා භාග්‍යතුන් වහන්සේ මුලින්ම මතක් කරන්න එපේ. එහෙමයි. නේද? දැන් භාග්‍යතුන් වහන්සේට කියනවා පුබ්බ භාසී කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ.
සාමාන්‍යයෙන් මුණ ගැහුනම හරි භාග්‍යවතුන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. එහෙමයි. දැන් කොහොමද තොරතුරු කොහොමද කියලා විමසන්නේ නේද? සතුරු සාමීච කතා කරනවා කියලා කියන්නේ. ඒ සතුරු සාමීච කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. නමුත් මේ වගේ අවස්ථාවකදී ඒ ස්වභාවයන් ඉස්සෙල්ලාම භාග්‍යවතුන් වහන්සේ මතක් කරාට පස්සේ ධර්ම කාරණා ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් එදා දවසේ භාග්‍යවතුන් වහන්සේට යම් අවබෝධයක් ලබා දීලා ඒ භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් සිව්වන පිරිසටම යම් කිසි ධර්ම කාරණාවක් පැහැදිලි කරලා මාර්ගඵල දක්වාම දියුණු වන ආකාරයට ධර්ම දේශනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ පිරිස අතරින්ම යම් කිසි ප්‍රශ්නයක් පැන නැගුණාට පස්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ අත්දැකීම තමයි ඇත්තටම ඒ රටේ තොටේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි පිණ්ඩපාතේ වඩින වෙලාව. එහෙමයි. නේද? දැන් සමහරලාට හිතෙන්න පුළුවන් ඇත්තටම දැන් පිණ්ඩපාතේ වැඩිලා නැහෙනේ දැන් මේ බොහොම සිහියෙන් කල්පනාවෙන් පිණ්ඩපාතේ වැඩිලා නැහෙනේ මේ තොරතුරු දැනගන්න. එහෙමයි. නේද? ඉතින් දැන් ඔය තොරතුරු දැනගන්නේ පිණ්ඩපාතෙන් අනතුරුව. කියන්නේ පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ දානේ වැළඳුවාට පස්සේ සමහර තැන්වල ඒ විදිහට මේ ගෙයින්ගෙට පිණ්ඩපාතේ වැඩම කළත් සමහර තැන්වල සහන් වෙනම හදලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට දානේ වළඳන්න ඉදිරි තැන්. එහෙමයි. එතකොට ඒ තැන්වල ඒ දායක පිරිස එකතු වෙලා ආසන පහසුකම් සකස් කරලා ඊළඟට පාදෝණය කරන්නට ඊළඟට මුවදෝණය කරන්නට පෑන් ලබා සලසලා දීලා වැසිකිලි කැසිකිලි මේ හැම දෙයක්ම මේ නිර්මාණය කරපු තැන් තියෙනවා. කියන්නේ දානශාලාවක් වගේ. එහෙමයි. ඉතින් එහෙම තැන් තියෙනවා. ඊට අමතරව සමහර ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා දැන් එදා දවසේ දානේ සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා මගේ නිවසේ අද දානේ වන්දන්න කියලා. මගේ නිවසේ අද දානේ වන්දන්න කියලා. ඒකට ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා එක නමක්, දෙනමක්, තුන් නමක්, හතර නමක් වැඩි ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා සම්පූර්ණයෙන්ම දානේ මේ විදිහට පූජා කරන්න පුළුවන්. අපිට ලොකු පින්කමක් කරගන්න අවස්ථාව සැලසීලා තියෙනවා කියලා. ඒ විදිහට දායක පිරිස ආරාධනා කරන ස්වාමීන් වහන්සේලාට දන් වළඳන්න. එහෙමයි. ඉතින් මේ වගේ අවස්ථාවලදී අර දන් වළඳලා අවසානයේදී දැන් පසුබත අවසානයේදී කියලා මතක් කරනවානේ. දානය අවසන් වෙලා තමයි ආර පිරිස කතා වෙන්නේ. ඒ පිරිස කතා වෙනවා. තවත් පැත්තකින් සහන් සමහරලාට දැන් මෙවැනි තොරතුරු දැනගන්න මේ රහතන් වහන්සේලාගේම ඕමනාවක් නැති වෙන්න පුළුවන්. නේද? දැන් රහතන් වහන්සේලාගේ ලොකු ඕමනාවක් නැහැනේ මේ තොරතුරු දැනගන්න එක. එහෙමයි. නේද? සමහරලාට මාර්ගඵල ලබා ගත්තේ නැති එහෙම නැත්නම් ඒ විදිහට සම්මුති මහා සංඝරත්නය අතරින් ඒ පෘථජන භූමියේ ඉන්න ඒ විදිහට ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් නේද? ඒ ස්වාමීන් වහන්සේලා නිතර සිවිල්ලින් ඉන්නවනේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා තමයි මේ සාකච්ඡා කරලා භාග්‍යතුන් වහන්සේට අද මෙන්න මේ විදිහේ දෙයක් සිද්ධ වුණා කියලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණයක් මතක් කරා. ඉතින් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙලින්ම සිද්ධ වෙච්ච සියල්ල සිදුවීම භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දකින්න නිසා බුද්ධ ඥාණයෙන් දකින්න නිසා ඒ විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. යම් නිමිත්තක් ප්‍රකාශ වුණාට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේලා අනුශාසනා කරන්නේ. ඉතින් ඒ නිසාම මේ අවස්ථාවේදීත් එහෙමයි ධම්සභා මණ්ඩපයට එකතු වුණා සියලුම තොරතුරු භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ඒ භාග්‍යතුන් වහන්සේට මතක් කරන සමහර තැන්වල තියෙනවා මේ අතපසු වෙච්ච තැන්. ඉතින් ඒ කතා ප්‍රවෘත්ති වල අතපසු වෙච්ච තැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙමයි. ඒ කතා ප්‍රවෘත්ති එකතු කරලා තමයි අද මේ වගේ සිදුවීමක් ඔබලා නොදැක්කට මෙන්න මේ දේවලුත් තව සිද්ධ වෙලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ තවත් කරුණු ටිකක් එකතු කරනවා. ඌණ පූර්ණයක් කරනවා. ඔව් කරුණු ටිකක් එකතු කරනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් මෙතෙන්දී සියලුම අදහස් ප්‍රකාශ කළා.
යුද්ධේ ප්‍රකාශ වුණේ කොහොමද? යුද්ධ ජයග්‍රහණය කළේ කොහොමද? ඊළඟට හොඳට තොරතුරු දැනගෙන තමයි වික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරේ මේ සිදුවීම වාර්තා කළේ. එහෙමයි. ඉතින් ඊළඟට මේ ඒ ඔක්කොම අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහිදී මේ ගාථාවන් වදාළසේක. ඒක ගාථා කීපයක් තියෙනවා සාම. එතන සඳහන් වුණා ගාථා 3ක්. එහෙමයි. පළවෙනි ගාථාව තමයි යම්තාක් ඔහුට හැකි වේද ඒතාක් පුරුෂතමේ වනසාමය. ඒ කියන්නේ අනිත් අය නසන්න පුළුවන් වන තාක්. ඒ කියන්නේ අපි කියන්නේ අර ධනය, බලය, සෙනග නේද? එහෙමයි. ශක්තිය මේ හැම දෙයක්ම තියෙන තාක් තමයි අනිත් අය නසන්න පුළුවන් වෙන්නේ. පුළුවන් කාලේ තමයි. පුළුවන් කාලේ තමයි නසන්න පුළුවන්. දැන් බලය තියෙන කාලේ ඔක්කොම කරගන්න ඕන කියලා කියන්නේ එහෙමයි. නේද? ඒ විදිහට ඊළඟට යම් කලක අන්‍යයෝ තමා නසද්ද එකල්හි ඒ මෙරමා නැසූ පුද්ගල තෙමේ මෙරමා මිසින්ම නසනු ලැබේ. මෙතින් සඳහන් වෙන්නේ යම් කලක අනිත් අය නසන්න උත්සාහ කළාද ඒ උත්සාහ කරාට පස්සේ යම් කිසි කාලයක දැන් තමන්ගේ බලය නැති වෙන කාලයක් තියෙනවනේ. එහෙමයි. තමන්ගේ බලය නැති වෙන කාලයට අර නැසූ පුද්ගලයන් එහෙම නැත්නම් ඒ විදිහට යම් කිසි විදිහකින් හානියක් වෙච්ච අය මොකද කරන්නේ? මට මෙන්න මේම කළා මෙහෙම කළා බලය තියෙන කාලේ මෙහෙම කළා කියලා පෙරලා පහර දෙනව නැවත. වෛරයෙන් ඉන්න නිසා. දැන් අදත් එහෙම නිසා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් රටේ තියෙන නීතිය සමහර වෙලාවට එක විදිහට හදා ගන්න පුළුවන්. එහෙමයි. Tamanට ඕන විදිහට හදාගෙන ඒ විදිහට දඬුවම් දෙන්න පුළුවන්. අත්අඩංගුවට ගන්නවා. ඊළඟට සමහරලාට බන්ධනාගාරගත කරනවා නේද? ඒ වගේ නොයෙකුත් විදිහේ වද හිංසාවලට පත් කරන්න පුළුවන් මානසික වශයෙන් සහ කායික වශයෙන්. එහෙමයි. ආන් එහෙම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ Tamanට බලයයි ධනයයි තියෙන කාලය කියලා තමයි භාගතුන් වහන්සේ පළවෙනි ගාථාවෙන් මේ දේශනා කරන්නේ. එහෙමයි. ඊළඟට බලය නැති වෙච්ච කාලේ පෙරලා අනිත් අය ඒ විදිහට Tamanට ඒ විපාක ලැබෙන බව තමයි පළවෙනි ගාථාවෙන් දේශනා කරන්නේ. ඊළඟ ගාථාවේ සඳහන් වෙනවා ඨානං හි මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති. යම් තාක් පාපේ විපාක නොදේද ඒ තාක් අඥාන තෙමේ සතුටට කරුණකයි හංගි කියලා කියන්නේ හිතනවා කියන එක. එතකොට යම් තාක් පාපේ විපාක නොදේද පාපේ විපාක දෙන්නේ නැති කාලයක් තියෙනවනේ. නැති කාලය කියලා කියන්නේ දැන් යම් කිසි පාප කර්මයක් කරගත්තාම විපාක නොදී තියෙන කාලයක් තියෙනවා. විපාක නොදී තියෙන කාලයක් තියෙනවා. ඒ කියන්නේ පාපයක් කරගන්න තියෙන කාලෙනේ. එහෙමයි. නේද? දැන් සමහර වෙලාවට සමහර අය කියනවා මේ පව් කරන අයටම තමයි හරියන්නේ. එහෙමයි. නේද? පව් කරන අයට තමයි හරියන්නේ. ඒ අය සමහර වෙලාවට හොරකම් කරනව වෙන්න පුළුවන්, මත්පැන් දුම් පානයට නඹුරු වෙලා වෙන්න පුළුවන්. ඊළඟට මනුෂ්‍ය ඝාතන කරනව වෙන්න පුළුවන්, අපරාධ කරනව වෙන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට ඊළඟට වංචාවන් කරනව වෙන්න පුළුවන් නේද? ඒ විදිහට තමයි මේ හරි හම්බ කරගන්නේ, ජීවත් වෙන්නේ, ජීවිකාව පවත්වාගෙන යන්නේ. ඒ කාලය තුල පේනවා එයාට හරියනවා කියලා. එහෙමයි. අපි කියන්නේ නේද? එයාට හරියනවා කියලා. එයා කාලා බීලා ඇඳලා පැලඳලා සතුටින් ඉන්නවා වගේ පේනවා. එහෙමයි. සතුටින් ඉන්නවා වගේ පේනවා. ඉතින් එහෙම අර පාපයක් යම් කිසි පාප කර්මයක් කළාම ඒ පාප කර්මය කරගන්න ඉඩක් ලැබෙනවා. සෑහෙන කාලයක් ඉඩක් ලැබෙනවා. නේද? ඒ පාප කර්මය යම් කිසි කෙනෙක් කරන්නේ කර්මානුරූපවමයි.
ඒකට ඉඩකඩ ලැබෙන්නේ, ඒකට කාලය ලැබෙන්නේ ඒ විදිහට මේ බැලුවහම මේ ආකාරයේ විපාක නොදී තියෙන කාලය තුල. ඒ කාලය තුල සමහර අයගේ පව් කරන අයට ආයුෂ වැඩි කියලා කියනවා. නේද? පව් කරන අයට ආයුෂ වැඩි කියලා කියනවා. ඒ මොකද ඒ පව තව ටිකක් කරගන්න. නේද? ඉතින් ඒ අය සමහරවිට පව් කරන අයට කිසි ලෙඩක් නැහැ කියලා කියනවා. එහෙමත් කියනවා නේද? එහෙමයි. ඉතින් සමහර අයට ගොඩාක් අය මේ පිරිවර ඉන්නවා කියලා කියනවා. උදව් කරන්න කට්ටිය ඉන්නවා කියලා කියනවා. නේද? ඒ වගේ මේ පව් කරගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම එයාට සම්පාදනය වෙන්නේ ඒ පුද්ගලයා පෙර කර්මයක් කරගෙන තියෙන නිසා. එහෙමයි. පව් කියලා කියනේවා වැඩෙන ඒවානේ. නේද? සංස්කාර කියලා කියනේවා සකස් වෙන දේවල්. ඒවා කඳු ගණන් මේ ගොඩ ගෙහෙන ඒවා. එහෙමයි. ඉතින් ආන්නේ වගේ ඒ පාපයක් බව නොදැන සිටින තාක් පව් රැස් වෙනවා මිසක් පව් අස් වෙන්නේ නැහැ. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේ පළවෙනි ගාථාවෙන් උගන්වන්නේ එතකොට යම් තාක් පාප විපාක නොදේද ඒ තාක් අඥානතෙමේ සතුටට කාරණයක් කියලා හිතනවා. එහෙමයි. සතුටට කාරණයක් කියලා හිතනවා. සමහර වෙලාවට තමන්ට තියෙනවා තමන්ට භාෂාමය ඥානයක් තියෙනවා වෙන්න පුළුවන්. නේද? එක දේවල් උපයෝගී කරගන්න ඕනේ මේ අනිත් අය පිළීමටපත් කරන්න. එහෙමයි. නේද? එක භාෂාවකින් නෙවෙයි සමහරලාට භාෂා කීපකින් කියලා මේ විනාශ කරනවා. එහෙමයි. එහෙම තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකටම භාෂා ඉගෙන ගන්න අයත් ඉන්නවා. එහෙමයි. දැන් කතාවෙන්නේ සහන් ගොඩාක්ම මේ අනිත් අය පෙළන්න පුළුවන් වෙන්නේ. වචනෙන් ගහනවා කියන්නේ නේ. වචනෙන් ගහනවා කියලා කියන්නේ. ඒකට මේ තමන්ගේ භාෂාව නැත්තම් මේ තවත් භාෂා ටිකක් එකට එකතු කරගන්න. නේද? ඒ භාෂා සමහරලාට බොහෝමත්ම පහත් භාෂා එහෙමයි. තියෙනවා. ග්‍රාමීය භාෂා තියෙනවා. එහෙමයි. නේද? ඒ වගේ භාෂාවලින් තමයි මේ ඒ විදිහට අනිත් අය පෙළන්න උත්සාහ කරන්නේ. එහෙමයි. ඉතින් සමහරලාට හොඳට කතා බහ කරන අය ඇතුලේ ඒ සසර පුරුදු කරගෙන එන ඒ ග්‍රාම්‍ය භාෂා තියෙන්න පුළුවන්. නේද? ඒකවල සભ્ય නොවන භාෂාවල් තියෙන්න පුළුවන්. එහෙමයි. අන්න ඒ වගේ. ඉතින් එහෙම අර තමන් සමහරලාට අපි කියන්නේ කටේ හයිය කියලා අපි කියන්නේ. නේද? එහෙමයි. දැන් සමහර කෙනෙක් නිවැරදි වුණත් කටේ හයිය නැති නිසා ඒ ඇත්තටම හයියෙන් කතා කරලා શબ્ද නගලා කියන්නේ නැති හින්දා ඒකම උපයෝගී කරගෙන සමහර වෙලාවට ඒක ප්‍රයෝජනයකට නිශ්ශබ්දතාවයත් ප්‍රයෝජනෙට ගන්න අය ඉන්නවා. ඒ නිසා කට තියෙනකන් බලය තියෙනකන් ඒ ශක්තිය තියෙනකන් සමහර අය පෙලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. යටත් කරගෙන ඉන්න. ඔව් ඔය කියන්නේ අපි කියන්නේ සමහරවල් ගම්වල ඒ වගේ චණ්ඩි හිටියා කියලා. නේද? එහෙම චණ්ඩි දැන් අර සමහරවල් ලෙඩ ඇඳට වැටිලා කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඊළඟට කිසි කෙනෙක්ගේ උපකාරයක් නැතුව එහෙම ඉන්න අය ඉන්නවනේ සහන්. එහෙමයි. ඒ අයට ගමේ අය කියන කතාවක් තමයි මේ පුජ්‍යලයා පුළුවන් කාලේ නේද? කටහයිය තිබුණ කාලේ, සවිශක්තිය තිබුණ කාලේ මේ මිනිස්සුන්ට මේ අයට සැලකුවේ මෙන්න මේ විදිහටයි. එහෙමයි. කියලා එහෙම මේ කියන අය ඉන්නවා. ඉතින් ඒ බලය තියෙනකන් එතකොට පාප කර්මය කරගන්න තියෙන කාලය තුල විපාක නොදෙන නිසා සතුටට කාරණයක් කියලා ඒ විදිහට කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා යම් කලක පාපේ විපාක දෙද්ද එකල්හි අඥානතමේ දුකට පැමිණේ. මේකට කියන සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ආහාර පාන හොයාගෙන යන කොකුන් වගේ සත්තු නේද? පුළුවන් කාලේ තමයි සත්තු අල්ලගන්නේ. එහෙමයි. ඉතින් අර පුංචි කාලේ ඉඳලා වැඩෙනකොට පුංචි සත්තු අල්ලගෙන නේද? සත්තු අල්ලගෙන ඉගිලිලා එහෙ මෙහෙ දුවලා පැනලා යන්න පුළුවන් කාලේ හොඳ ගොදුරු අල්ලගන්නවා. නේද? හොඳ ගොදුරු අල්ලගන්න. එහෙම ගොදුරු අල්ලගෙන පස්සේ මේ වයසට යනවානේ. වයසට ගියාට පස්සේ ඒ විදිහට මේවා සපයා ගන්න බෑ. ආහාර සපයා ගන්න බෑ. එහෙමයි.
දැන් සතුන්ව දඩයම් කරපු සත්තුන්ට සතුන්ව දඩයම් කරගන්න බෑ. සමහර වෙලාවට ඔය සතු අල්ලගන්නේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා, ඒ කියන්නේ කුඹුරට ගිහිල්ලා, මඩට ගිහිල්ලා, වතුරට ගිහිල්ලා, ඒ වගේ භයානක තැන්වලනේ සත්තු ඉන්නේ. එහෙමයි. නේද? සතු ජීවත් වෙන පරිසරයන් තුල. ඉතින් සමහරලාට මඩේ ගිහිල්ලා වහනකොටම මඩේ එරිනවා. දැන් ඉගිල ගන්න බෑ. පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් අන්න ඔය වගේ තත්ත්වයක්. ආන්නේ ඒ වගේ කියනවා සහන් අඥාන පුද්ගලයාත්. අඥාන පුද්ගලයාත් දුකටපත් වෙන්නේ මේ ආකාරයට. එතකොට එහෙමයි. ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් දේශනා කළා. මෙරමා නසන්නා තමා නසන්නකු ලබයි. ඒ කියන්නේ අනිත් අය නසන කෙනා හදාගන්නේ කවුද? පිරිස හදාගන්නේ කවුද? තමා විනාශ කරන්න අය තමයි හදාගන්නේ. එහෙමයි. එතකොට අනිත් අය අනිත් වැඩි පිරිසකට හානි කළොත් ඒ හානි කරන හැම කෙනාම එහෙම නැත්නම් ඒ අපරාධයට හෝ වංචාවට හරි එහෙම නැත්නම් ඒ අසාධාරණයට හරි ගොදුරු වෙන හැම කෙනෙක්ම තමාට පෙරලා නසන්නක බවට පත් වෙනවා කියලා කියන එක. ඊළඟට මෙරමා දිනන්නා තමා දිනන්නකු ලබයි. එතකොට හැමදාම දිනන්න බෑ. ඒ කියන්නේ බොරුවෙන් දිනන්න බෑ හැමදාම. එහෙමයි. නේද? දැන් දිනන අය ඉන්නවනේ. ඒ දිනන අය වංචාවෙන් දිනන අය ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේම දිනාගත්තේ බොරුවෙන් වංචාවෙන් අසාධාරණයෙන් නම් එයාට කවදා හරි අනිත් සියලු තමන් පරාජයටපත් වෙලා අනිත් සියලු දෙනාම කවදා හරි ජයග්‍රහණයටපත් වෙනවා. ඒ කාරණේ තමයි බුදුරජාණන් දේශනා කළේ. ඊළඟට ආක්‍රෝෂ කරන්නකු ලබයි. එතකොට තවත් විදියකින් බුදුරජාණන් දේශනා කළා මේ ලෝකේ නැතිලු ආක්‍රෝෂ පරිභව නොලබපු කෙනෙක්. කියන්නේ දොස් නොලබපු කෙනෙක් ලෝකේ නැහැ කියලා කියනවා. එහෙමයි. කියන්නේ බුදුරජාණන් වහන්සේටත් එහෙමනේ. දොස් කිව්වා. ඔව් බුදුරජාණන්සේට දොස් කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකට එහෙමනම් නේද? සාමාන්‍ය පුද්ගලයෝ ගැන සාමාන්‍ය මනුෂ්‍ය පුද්ගලයෝ ගැන කවර කතාවද? එහෙමයි. ඒ නිසා ගැරහීම් ලබන පුද්ගලයෝ නොලබන පුද්ගලයෝ නැහැයි කියලා බුදුරජාණන් දේශනා කළා. සමහර වෙලාවට අපි දකිනවා මුළු ජීවිතේම ආක්‍රෝෂ පරිභව වලින් තමයි පත් වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට තමන් ජීවිතේ වැඩි කාලයක් අනිත් අයට ආක්‍රෝෂ පරිභව කරලා අර සැනසීමෙන් ඉන්න ඕන කාලේ නේද? වයෝවෘද්ධ කාලේ ජීවිතේ සන්ධ්‍යා කාලේ වෙන්න පුළුවන්. ඒ කාලෙත් ඒ විදිහට ආක්‍රෝෂ පරිභව තමයි ලැබෙන්නේ. සමහරකට දරුවන්ගෙන් වෙන්න පුළුවන්. කිට්ටුවම ඥාති හිත මිත්‍රාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් වෙන්නත් පුළුවන්. නේද? ඒ විදිහට මේ ආක්‍රෝෂ පරිභව කරන අයට පෙරලා ආක්‍රෝෂ පරිභව කරන බව තමයි බුදුරජාණන් දේශනා කළේ. ඊළඟට කිපෙන්නකු ලබයි. ඒ කියන්නේ සාමාන්‍ය තරහට වඩා අර කිපීම කියලා කියන එක මේ ක්ෂණික තරහ. ඊට වඩා ලොකු ඒ විදිහට මේ වැරද්දක්. මෙතනක සඳහන් වෙනවා මේ තරහ යන්නේක, කේන්ති යන්නේක නේද? කේන්ති යන්නේක විවේකයෙන් සිද්ධ වෙනවා. දැන් අපි කියන්නේ සහන් මේ හදිසි කෝපය කියලා. එහෙමයි. නේද? සමහරලාට හදිසි කෝපයට නිදහසට කාරණාවක් බවටත් පත් වෙනවා. හදිසි කෝපය කියලා කියන එක. ඒ නොවුනත් ඒ විදිහට යම් කිසි විදියකින් කෝපයෙන් කටයුතු කළා නම්, තරහෙන් කටයුතු කළා නම් හැම අවස්ථාවකදීම තමන්ට ආශ්‍රය නිශ්චය කරන්න ලැබෙන්නේ ඒ වගේ තමන්ට බනින අය, තමා කෙරෙහි කිපෙන අය. තවද කර්මය මිහි කිරීමෙන් ඒ මෙරමා නැසූ පුද්ගලතමේ මෙරමා විසින් නසුන් ලැබේ. මෙතන කියන්නේ මේ කම්ම විවට්ට කියලා කියනවා. ඒක කම්ම විවට්ට කියලා කියන්නේ කර්මයේ තියෙනවනේ චක්‍රයක්. ඒතර චක්‍රානුකූලව තමයි සමහරලාට කර්මේ ඍජු විපාක දෙන්න පුළුවන්, සමහර වක්‍රව විපාක දෙන්න පුළුවන් නේද? මේ ජීවිත විපාක දෙන්න පුළුවන්. ඊළඟට තවත් ඊළඟ සසර ඒ විදිහට මේ ජීවිතවලදී මේ කර්ම විපාක දෙන්න පුළුවන්.
කර්මයේ විපාකදේ කර්මයේ මොන විදිහට විපාක දෙනවද කියලා හිතා ගන්න බෑ. ඒක තමයි කර්මයේ තියෙන මේ ඒ විදිහට බලවත් බැරෑරුම්කම. කර්මයේ විපාක දෙන විදිය හොයන්න බෑ. ඒ හොයන්න බෑ කියලා කියන නිසා දේශනා කරපු නිසා තමයි බුදුන්සේ දේශනා කළේ කර්මය කියලා කියන එක අචින්ත්‍ය ධර්මයක් හැටියට හිතලා ඉවර කරන්න බෑ. කර්ම විශේෂ ගැන හිතලා ඉවර කරන්න බෑ කියලා දේශනා කළා. ඒ නිසා මේක කර්මයෙන් වුණාද මේක කර්මයෙන් වුණ නැද්ද කියලා හිතන්න බෑ. එහෙම ඉඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ වක්‍ර ඍජුවහාරය වක්‍රවහාරය යම් කිසි කර්මයක් කළා නම් ඒක විපාකය තමන්ට ලැබෙනවාමයි. ඒ නිසා මේ එක පැත්තකින් මෙතෙන්දී මානුෂිකව කටයුතු කළේ මේ යුද්ධයේදී කොසල් රජතුමා. අමානුෂිකව ඒ විදිහට මේ කටයුතු කළේ තමන්ගේ පියතුමත් ඝාතනය කරපු අජාසත් රජුරුව. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළා මේ නැවත යුද්ධ කරන්න එපා. නැවත යුද්ධ කරන්න යන්න එපා. යුද්ධ කරන්න ඒතට තමන් දක්ෂ වෙන්න එපා නේද? යුද්ධයට යනකොටත් දක්ෂ වෙන්න එපා. ඒ දක්ෂතාවය තමයි ඇත්තට මෙතන පිළිබිඹු කරේ මේ කොසල් රජතුමා. ජීවග්‍රහණයම අල්ලගෙන නැවත මුදා හැරියා. නැවත මුදා හැරියට පස්සේ නැවත මේ පුද්ගලයා තමන්ට ඒ විදිහට හානි කරන තත්ත්වයේ බොහොම සුළුයි කියලා තමයි ඒක සංසාරයේ දිගට මේ විදිහට කරගෙන යනවා නම් කියන්න බෑ. මේ සංසාරයේ උපදින ආත්මභාවයක් පාසාම ඒ කර්මයේ ගෙවිලා නැත්තම් විපාක දෙනවා නේද? ඉතින් ඒ නිසා මේක අවසන් කරගන්න නම් මේ විපාකය කියලා කියන එක කර්මය කියලා කියන එක විපාකය කියලා කියන අවසන් කරගන්න නම් ඇත්තටම නොයිපදී සිටින්නට ඕනේ. ඉපදෙන නිසානේ මේ හැම දෙයක්ම නේද? ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ ඉපදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්නම් සම්පූර්ණයෙන්ම තණ්හා උපාදානය භවය ජාති ජරා මරණ ආදී සියලු දුක්ඛයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය වන බව. ඒ නිසා මේ සියලුම සූත දේශනාව තුළින් අපි ඉගෙන කියාගත්ත සියලුම ධර්ම කාරණා හැම දිනාටම මේ ජීවිතේම පිරිනිවීම පිණිස හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. මේ ජීවන යුද්ධයේ ජය ගන්න වෙරදරන ඔබ අප සියලු දෙනාම සසර යුද්ධයේ ජය ගන්න ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් හොඳ පාඩමක් අද මේ කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන තුල ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපට කියා දුන්නා. එදා භාග්‍යවතුන් වහන්සේ දුන්නු උපදෙස් වලට අනුගත වෙමින්ම ඒ අනුව සංයුක්ත නිකායේ කෝසල සංයුක්තේ අපුත්තක වර්ගයේ ဒုတိ ය සංගාම සූත්‍රය තමයි අද අප මේ විදිහට විග්‍රහ කරන්නට යෙදුනේ. එසේනම් මෙවැනි අත්‍යුදාර කාරණාවන් වෙනුවෙන් මූලිකත්වයේගෙන කටයුතු කළ තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වුණු පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් ගෙන ගිය ඒ ව්‍යාපෘතීන් අකණ්ඩව නොනැසී ඉදිරියට පවත්වාගෙන යන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන කැපවෙන වර්තමානයේ බෞද්ධ නාලිකාව නම් වූ මේ මහා ධර්ම කේන්ද්‍රස්ථානයේහි නියමුවාණන් වහන්සේ සභාපතීන් වහන්සේ විදිහට කටයුතු කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටද නිදුක්ව නිරෝගීව තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත අස්වද්දමින් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනික කටයුතු තව තවත් চিරාත් කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට මේ වගේ සමාජීය මෙහෙවරයන් තව දුරටත් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ වහන්සේට වරම වාසනාව ලැබේවා. කායිකව නිරෝගී වේවා, මානසිකව සුවපත් වේවායි ප්‍රාර්ථනා කරගෙන අද දවසේදී අවසරයි අපට කතංසු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහනින් සමුගන්නට. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?